අනිත් එක තමයි මේ ෂෝල්ඩර් සර්ෆින් කියන්නේ. මේක නම් එච්චර ලොකු දෙයක් නෙමෙයි. මම මේක ටක් ගාලා කියලා දාන්න. මේ දැන් ඔය අපි ATMs වලට එහෙම ගිහපුවාම ඔන්න ඔය වගේ මේ පින්තූරේ පේන විදිහට පිටිපස්සෙන් කෙනෙක්ට බලන් ඉන්න බෑ. දැන් ඔය මෙතන පෙන්නන වගේ ATMs ලංකාවේ එච්චරම නෑ. අපේ තියෙන ඒවායින් අර අනික් පුද්ගලයෙක් අතුලට ගිහිල්ලා පිටිපස්සෙන් දොර වහගෙන තමා ATM එක පාවිච්චි කරන්න වෙන්නේ. එහෙම නැතුව මේ ඔහොම එලි වහනේ තියෙන දේවල් තියෙන ATMs ගොඩක් ලංකාවේ අඩුයි. නමුත් තියෙන්න පුළුවන්. තියෙනවා. ඒක නිසා ඒ වගේ දේවල් වලදී ඕගොල්ලෝ දැකලා තියෙන සමහරක් වෙලාවට ඔය ATMs වලට යනකොට ඔය ATM එකේ හරියටම ඇස් දෙක කෙලින් තියෙනවා. මැද හරි දෙපැත්තේ හරි කන්නඩිය. ඒ කන්නඩිය නිකන් උත්තර දර්පණයක් මම හිතන්නේ වචනේ හරි උත්තර දර්පණයක් තියෙනවා. අන්නේ ඒක තියෙන්නේ පිටිපස්සෙන් කවුරු හරි බලන් ඉන්නවද කියලා බලන්න. ඒකට තියෙනවා ෂෝල්ඩර් සර්ෆින් එක ෂෝල්ඩර් කවුරු හරි ෂෝල්ඩර් සර්ෆින් කරනවද කියලා බලන්න තමයි මේ මිරර් එක තියෙන්නේ. එහෙම නැතුව අර මේ කොණ්ඩේ හදාගන්නවත් එහෙම නෙමෙයි. ඒ කියන්නේ මූණ බලන්න තියෙන කන්නඩියක් නෙමෙයි. ඒකෙන් අපිට බලන්න පිටිපස්ස හැරෙන්නේ නැතුව කවුරු හරි පිටිපස්සෙන් නම් බලන් ඉන්නවද කියලා බලන්න තමයි මේ කන්නඩිය තියෙන්නේ. ඕගොල්ලෝ ඊළඟ පාර ATM එකෙන් සල්ලි ගන්නකොට ගිහින් බලන්න. මේ පොඩි රවුමට හරි මැද නැත්නම් දෙපැත්තෙන් කොටුවට හරි මේ හරියටම උර හිස්ස කෙලින් තියෙන්න පුළුවන්. ඒකට ගිහිල්ලා නිකන් බලන්න. ඒවෙන් හොඳට මේ අර සයිඩ් කන්නඩි වාහනයක සයිඩ් කන්නඩි වගේ හොඳට පේනවා. එතකොට ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට අනිත් ඒවා තමයි beware of your surrounding, watch for people and recording device. කවුරු හරි පිටිපස්සෙන් බලන් ඉන්නවද? විශේෂයෙන් මේ වගේ දේවල් වෙන්න පුළුවන් ATM එකේදී. එහෙම නැත්නම් දැන් අපි බස් එකේ එහෙම යනකොට දන්නේ නැති කෙනෙක් එහා පැත්තේ ෂීට් එකේ ඉන්නවා නම් අපි ෆෝන් එකේ මොනවා හරි ටයිප් කරනවා නම් එහා පැත්තේ කෙනෙක්ට බලන්න පුළුවන්. එතකොට ඉතින් අර පුළුවන් අර මේ ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර්ස් කියනවා අර සයිඩ් එකේ ඉන්න බලන කෙනෙක්ට පේන්නේ නැති වෙන්නේ. ඒ වගේ එකක් යූස් කරන්න පුළුවන්. ATM එකේදී වගේ නම් මේ වගේ ශීල්ඩ් කරන්න පුළුවන් අතෙන් කෝඩ් එක පේන්නේ නැති වෙන්න. ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ෂෝල්ඩර් සර්ෆින් කියන එක නම. හරි මේක ඇවිල්ලා මේ කොෆි ට්‍රික් ඇටැක්. ඕකට කියන්නේ මේ ඕක ඇවිල්ලා එක්තරා ආකාරයක ටේල් ගේටින්. ටේල් ගේටින් කියන්නේ අර අන්ऑතරයිස් කෙනෙක් දොරක් ඒ කියන්නේ ඕතරයිස් කෙනෙක් දොරක් අරගෙන යනකොට මොකක් හරි තැනකට එයාගේ පිටිපස්සෙන් තව කෙනෙක් ඒ දොර වැහෙන්න කලින් ඇතුළට රිංග ගන්නවා. එකට තමයි ඔය ටේල් ගේටින් කියන එක දාන්නේ. ටේල් ගේටින් කියන්නේ ඒකෙදී ඔය ටේල් ගේටින් එකේදී කොෆි ට්‍රික් කියලා කියන්නේ කවුරු හරි එක්කෙනෙක් ඉන්න පුළුවන් ඔය වගේ දොරක් ළඟ මේ පින්තූරේ පේනවා වගේ කප්ස් දෙකක් අරගෙන. දැන් කොහොම දැන් මම ඔය කප්ස් දෙක අතේ තියන් ඉන්නවා නම් මට දොරක් අරින්න එහෙම බෑනේ. එතකොට අර ළඟින් යන කවුරු හරි කෙනෙක් ඒ අදාළ තැනට යන කෙනෙක් ඉන්නවා නම් එයා සමහරක් වෙලාවට දොර පොඩ්ඩක් අල්ල ගන්නවා අපි අතුල්ට යන්න. එහෙම නැත්නම් දොර අපිට අරලා දෙන්න. ඒ වගේ එතනදී ඇවිල්ලා තියෙන්නේ අර වෙන කෙනෙක්ගේ kindness එක එහෙම නැත්නම් අර කරුණාවන්ත බව අපි එක්ස්ප්ලොයිට් කරනවා. ඕක ඇවිල්ලා social engineering attack එකක්. එතකොට අපි ඒක ඇතුළට යනවා. සමහරකට අතේ තියෙන කෝප්ප දෙකේ මුකුත් නැති වෙන්නත් පුළුවන්. අපි ඔකට අර කෝප්ප දෙකක් අතේ තියෙන හින්දා අපි ඔකට කියනවා coffee trick attack කියලා. ඕක ඇවිල්ලා tail gating attack එකක variant එකක්. එතකොට ඕක maintain කරන්න ඉතින් අපිට පුළුවන් access control දාලා තියන්න පුළුවන්. ඔය biometric වගේ දාලා තියන්න පුළුවන්. CCTV දාලා තියන්න පුළුවන්. wearable identification එක කියන්නේ අපිට office එකේ දෙන්න තියෙන ID එක අපිට පුළුවන් ඒක බෙල්ලේ දාගෙන තියාගන්න. එතකොට අනිත් එක තමයි awareness එක. ඔය වගේ දේවල් වෙන්න පුළුවන් කියලා දැන් ඕගොල්ලන්ට මම අද කිව්වහම දැනගත්තා වගේ ඒ අදාළ ඕගනයිසේෂන් එකේ ඉන්න කට්ටියට normal employees විශේෂයෙන් IT department එකේ නැති කට්ටියට මේ වගේ දේවල් කියලා තියෙනවා. එතකොට මේ වගේ attacks වලින් මේ වෙන්න මේ කියන්නේ survive වෙන්න පුළුවන්. ඒව නැත්තම් ඔය සාමාන්‍යයෙන් කම්පැනියක් ඇතුළට ගියපම මුලින්ම හම්බෙන්නේ රිසෙප්ෂන්. එතකොට ඒගොල්ලන්ව මේ ගැන වැය කරලා තියන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඊට පස්සේ මොකද්ද ඒකට කරන්නේ එහෙම කියලා ඒගොල්ලන්ට අර අදාළ ට්‍රේනින් එක්සිකියුටිව් ට්‍රේනින් එක දෙන්න පුළුවන්. මේ කොෆි ට්‍රික් ඇටැක් කියන්නේ ඒ වගේ ඇටැක් එකක්. ඒකත් ෆිසිකලි වෙන ඇටැක් එකක්. එතකොට මේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සෝෂල් ඉන්ජිනියරින් ඇටැක්ස් වලට ඇත්තටම ටෙක්නිකලි මිටිගේෂන් එකක්වත් ටෙක්නිකලි අවොයිඩ් කරන්න බෑ. එකම දේ අවයර්නස් විතරයි. මොකද දැන් මම කවුරු හරි මගේ යාළුවෙක්ට මං ඔෆිස් එකේ මගේ පාස්වර්ඩ් එක කියනවා නම් ඒක ෆයර්වෝල් එකක් දාලා බ්ලොක් කරන්න බෑනේ. අන්න ඒ වගේ එකක් තමයි සෝෂල් ඉන්ජිනියරින් කියලා කියන්නේ. ඒකට ටෙක්නිකලි දෙන්න පුළුවන් ප්‍රොටෙක්ෂන් එකක් එහෙම නැත්නම් කන්ට්‍රෝල් එකක් නැහැ. ඒකින්ද ඒක හොඳට මතක තියාගන්න. ඒක සෝෂල් ඉන්ජිනියරින් කියන එක නැති කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි අවයර්නස්.
මම හිතන්නේ මේක තමයි අන්තිම එක අපේ සිනාරියෝ එක මේක ඇවිල්ලා කියන්නේ ජූස් ජැකින් කියලා. ඕකේ ඇවිල්ලා ඔයගොල්ලෝ දැකලා තියෙයි මේ එයාපෝට් එකේ එතකොට ට්‍රේන් ස්ටේෂන්ස් වල මරදානේ පොටුවේ වල වගේ එහෙම තියෙනවා මේ ඔය මේ චාර්ජිං ස්ටේෂන්ස්. හරි දැන් ඔය සමහරකට ඔයගොල්ලෝ මේ ඔය සමහර ලොකු කම්පනීස් වලට ගිහපුවාමත් ඒගොල්ලන්ගේ සමහරක් වෙලාවට ඔය මේ ක්ලයන්ට්ස් ලා එහෙම නැත්නම් කස්ටමර්ස් ලා වෙලින් තැන්වල උනත් ඔය වගේ දේවල් තියෙන පුළුවන් ස්ටේෂන්ස්. එතකොට ওই ස්ටේෂන්ස් වල ඔය පවර් සොකට් එකත් එක්ක තියෙන්න පුළුවන් USB. මොකද ගොඩක් කට්ටිය තමන්ගේ data cable එක අනිවාර්යෙන් අරන් යනවනේ. එතකොට charge කරන්න ඕන නම් දැන් ඉස්සර වගේ නෙමෙයි plug කරන්න ඕනේ නෑ. අර USB එකෙන් පුළුවන් මේ phones charge කරගන්න. එතකොට මේ ඒක අනිත් පැත්තෙන් ඒ වුණාට දැන් ওই ජූස් ජැකින් කියන එකේ තේරුම ඇවිල්ලා ඔය සොකට් එක එහා පැත්තෙන් සොකට් එක කොහොම තිබ්බට පේන්න ඕක එහා පැත්තෙන් සමහරක් වෙලා කම්පියුටර් එකක් වෙන්න පුළුවන් තියෙනවා. එතකොට ඕකට පවර් එන්නේ කම්පියුටර් එකකින් වෙන්න පුළුවන්. එතකොට අපි ඔය USB එක ගැහුවට පස්සේ අර එහා පැත්තෙන් ඉන්න කම්පියුටර් එක කවුරු හරි ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් වෙනවා අපේ ඔය data එහෙම access කරන්න. ඒව නැත්තම් malware එකක් එහෙනම් install කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. එතකොට ඕගේ දේවල් හොඳට ඔයාලා දැකලා ඇති. ඒක නිසා ඒ වගේ දේවල් වලින් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඔය attack එකට කියන්නේ juice jacking attack කියලා. විශේෂයෙන් ඔය මේ පෞද්ගලික ස්ථානවල පොදු ස්ථානවල ඔයගේ දේවල් තියෙන්න පුළුවන්. ඒක නිසා අර මේ ඔයගොල්ලෝ power bank එකක් වගේ තියෙනවා නම් ඒ වගේ එකක් use කරන්න. එහෙම නැත්නම් power only cables කියලා තියෙනවා. ඒ වගේ එකක් use කරන්න. ඒවෙන් පුළුවන් මේකට මේ වගේ දේවල් අවොයිඩ් කරගන්න. මොකද power only එකෙන් power ගන්න විතරයි පුළුවන් data transfer කරන්න බෑ. මේ අනිත් එක නිකම්මට හරි ඔයගොල්ලන්ට ඒක නැතුවම බැරි නම් charge කරන්න ඕනෙම නම් phone එක lock කරලා හරි phone එක power down කරලා හරි විතරක් phone එක charge කරන්න. ඒව නැතුව කරන්න යන්න එපා. නිකන් හරි ඔය වගේ එකට ගහලා phone එකෙන් මොකක් හරි වෙනසක් තියෙනවා නම් phone එක අනිවාර්යෙන් factory reset කරන්නම වෙනවා. ඒකත් එහෙම අනිවාර්යෙන් ෆෝන් එකේ වුණත් අපි වැඩි හිතන්න ඇන්ටි මැල්වෙයාර් ප්‍රෝග්‍රෑම් එකක් software එකක් install කරලා තියන්න. ගොඩක් වෙලාවට අපි කම්පියුටර් එකට මේ license version එකක් ගත්තොත් අපිට ඒ license version එකම mobile එකට use කරන්න පුළුවන්. ගොඩක් ඒ malware companies ඒකට මේ දීලා තියෙනවා ඒ option. ඒක නිසා ඒකත් පොඩ්ඩක් බලන්න. ඔයගොල්ලෝ දැනනමත් install කරලා තියෙනවා නම් computer එකේ license version එකක් ඒ license එකම පුළුවන් phone එකට දාලා mobile version එක පාවිච්චි කරන්න. right. හරි. එතකොට අද scenarios ටික ඉවරයි. මම හිතන්නේ මම describe කරන්න පුළුවන් උපරිම විදිහට describe කරා. මේක අර සිංහලෙන් පොඩ්ඩක් describe කරනකොට ටිකක් අමාරුයි. අර මොකද මම මේක ටිකක් මේ කියන්නේ රෙඩි වෙලා ආවේ ඉංග්‍රීසි වලින් කරන්න. නමුත් ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ මම කියපු ටික හොඳට තේරෙන්නේ නැති. මම තව පොඩි මේ ස්ලයිඩ් එකක් තියෙනවා. මේක තමයි අපිට cyber security වල මොනවද ගන්න පුළුවන් career opportunities. පොඩි මේකක් ස්ලයිඩ් එකක් හොයන්න ආවා. මේ හදාගෙන ආවා. අපිට පුළුවන් දැන් ගොඩක් කට්ටිය දැන් ඩිග්‍රී එක ඉවර කරලා අනිවාර්යෙන්ම ජොබ් එකක් කරන්නනේ බලන්නේ. මුලින්ම ඉන්ටර්න්ෂිප් එකකට ගිහිල්ලා ඉන්ටර්න්ෂිප් කියන එක මාර ඉම්පෝර්ටන්ට්. ඉන්ටර්න්ෂිප් එකක් කියන එක අනිවාර්යෙන්ම කරන්න ඕනේ. මොකද ඒකෙදි තමයි දැන් මම මෙතන මේ opportunities in cyber security domain කියන එක list down කරලා තියෙනවා මේ opportunities වල. ඒ කියන්නේ අපිට cyber security domain එකේ යන්න පුළුවන් professions ටිකක් තියෙනවා. professions ගොඩක් තියෙනවා. මෙතන පොඩ්ඩයි තියෙන්නේ. මේ ඒ ඔක්කොම ඒ මොනවද කියන එක දැනගන්න පුළුවන් අර ඉන්ටර්න්ෂිප් එක. ඒක නිසා ඔයගොල්ලෝ ඉන්ටර්න්ෂිප් එකක් ඔයගොල්ලෝ කම්ප්ලීට් කරනවා නම් මතක තියාගන්න අඩුම ගානේ අවුරුද්දකවත් ඉන්ටර්න්ෂිප් එකක් කරන්න. මොකද මාස 6ක මාස 8ක වගේ ඉන්ටර්න්ෂිප් එකක් කරලා වැඩක් නැහැ. සමහරක් වෙලාවට සමහර යුනිවර්සිටි තියෙනවා ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක only 6 months. ඒ කියන්නේ මම අවුරුද්දෙන් භාගයක් විතර තමයි කියන්නේ මාස 6ක ඉන්ටර්න්ෂිප් එකක් තමයි කරන්න ඕනේ. නමුත් අඩුම ගානේ ඒක මේ අදාළ ඉන්ස්ටිටියුට් එකට රික්වෙස්ට් කරලා හරි ඉතුරු මාස 6ක් ඉන්න පුළුවන් විදියට හදාගන්න. මොකද ඒක ඕගොල්ලන්ගේ CV එකට දාන්න පුළුවන්. මොකද ඒක අර ඕගොල්ලන්ගේ ෆුල් මේ එක්ස්පීරියන්ස් ලිස්ට් එකට ඇඩ් කරගන්න පුළුවන් මේ එක්ස්පීරියන්ස් එකක් වැලියු ඇඩඩ් එක්ස්පීරියන්ස් එක. අනික ඕගොල්ලෝ මොන පැත්තකටද යන්න කැමති? සිකියුරිටි කියන එක ගොඩක් ලොකු ඩොමේන් එකක්. ඒකෙදි සිකියුරිටි කිව්වහම මේ හැක් කරන එක විතරක් නෙමෙයි. ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ අන්න ඒක මේ හැක් කරන්න විතරයි තියෙන්නේ. මේ හරි ලේසි
මාර ඉන්ට්‍රස්ටිං එහෙම කියලා මාර ඉන්ට්‍රස්ටිං තමයි. නමුත් එක පැත්තක් විතරක් නෙමෙයි ඒකේ තියෙන ගොඩාක් පැති තියෙනවා, ගොඩාක් සබ් ඩොමේන්ස් තියෙනවා අපිට වැඩ කරන්න පුළුවන්. මම මේ දැන් දෙක තුනක් ඕගොල්ලන්ට ඩිස්ක්‍රයිබ් කරන්න. දැන් සිකියුරිටි රෙස්පොන්ඩර් කියලා වගේ ගත්තොත් එහෙම ඒගොල්ලෝ තමයි සයිබර් සිකියුරිටි මොන හරි කේසස් ආපුවාම ඒවට රෙස්පොන්ඩ් කරන්නේ, ඒවා අපව රීස්ටෝර් කරන්න උදව් කරන්නේ ඒවා කට්ටිය. එතකොට සිකියුරිටි ඇනලිස්ට් කියලා කියන්නේ මොකක් හරි ත්‍රෙට් එකක් ආවොත් ඒ ත්‍රෙට් එක පස්සෙන්ම ගිහිල්ලා ත්‍රෙට් එක කොහොමද ආවේ, මොකක්ද ඒකට ගන්න පුළුවන් මිටිගේෂන් එක, මොකක්ද ඒකට ආපහු රිකවර් කරන්නේ කොහොමද, ඒ වගේ දේවල් හොයන්න අර ඩීප් ඩයිව් කරලා යන කෙනෙක් තමයි ඇනලිස්ට් කෙනෙක්. එතකොට සිකියුරිටි ඔඩිටර් කියලා කියන්නේ ඔය මම ඉස්සෙල්ලා කියවනේ governance security governance කියලා එකක් තියෙනවා කියලා. එතකොට ඒ governance එකේදී අර compliances කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ compliances හරියට තියෙනවද? standards හරියට පාවිච්චි කරනවද? මොනවද හරියට standardize වෙලා නැත්තේ කියන එක audit කරන්න security auditor කියන කෙනාට පුළුවන්. SOC analyst කියන එක ඔයගොල්ලෝ දන්නවා, SOCs කියන ඒවා දන්නවා. දැන් ඔය හැමතැනම වගේ SOC තියෙනවා. ඒවේ opportunities ගොඩාක් තියෙනවා. ලංකාවේ වුණත් cyber security වලට මාර විදිහට opportunities තියෙනවා. ඉතින් ඔයගොල්ලොන්ට මේ පුළුවන් මේ බය නැතුව cyber security නම් කරන්නේ ඩිග්‍රී එක ගත්තට පස්සේ ඕන තරම් jobs තියෙනවා ලංකාවේ. ඉස්සරහ අවුරුදු 5ක් යනකොට job market එක තවත් වැඩි වෙනවා ලංකාවේ cyber security වලට. ඒ නිසා මේ ඔය cyber forensic analyst කවුරු හරි forensic පැත්තට කැමති නම් digital forensic ඒගොල්ලන්ට පුළුවන් forensic analyst වගේ යන්න. cyber threat hunter ඒගොල්ලොත් ඔය SOC එකේ ඉන්න කට්ටියක් ඒගොල්ලන්ට අර threat එකක් හම්බුනාම ඒ threat එක පස්සෙන් ගිහිල්ලා කොහෙන්ද originate උනේ, කවුද attack ඒ වගේ දේවල් හොයන්න පුළුවන් ඒගොල්ලන්ට. penetration tester කිව්වම ඒගොල්ලන්ට පුළුවන් අර hacker කෙනෙක් කරන එකක් මිමික් කරන්න. එහෙම නැත්නම් එයා කරන එකක්ම කරලා ඒ විදිහටම සිස්ටම් එකක් එක්ස්ප්ලොයිට් කරලා කොහොමද මේ අපි ඒක ඇතුළට යන්න පුළුවන්ද කියන එක බලන්නේ පෙන් ටෙස්ටර් කෙනෙක් විදිහට. කාට හරි penetration testing එහෙම ගැන මොනවා හරි දැනගන්න අවශ්‍ය නම් මාව contact කරන්න ඕනලාගේ LinkedIn එකේ මම කියලා දෙන්නම්. එතකොට security engineer ඒගොල්ලෝ තමයි servers අර මේව එහෙම configure කරන්නේ, ඒ firewall එහෙම හරියට configure කරලා තියෙන secure ද කියලා බලන්නේ. ඒ අප්ඩේට්ස් එහෙම ඇප්ලයි කරන්නේ. secure software engineer කියලා කිව්වහම එයා ඇවිල්ලා software developer කෙනෙක්. නමුත් එයා software එක develop කරන්නේ secure විදිහට. එතකොට ඒගොල්ලන්ට ඒ software knowledge එකක් තියෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ application security engineer කියලා කියන්නේ එයා ඇවිල්ලා software developer කෙනෙක් නෙවෙයි. නමුත් එයාට code එකක් කියවන්න පොඩි හරි code එකක් ලියන්න පුළුවන් ability එක තියෙනවා. ඒ වගේ කෙනෙක් තමයි application security engineer කෙනෙක් කියලා කියන්නේ. අනිත් එක තමයි red team specialist. red teaming penetration testing කියන්නේ ගොඩක් සමානයි, නමුත් කෙලින්ම domain දෙකක්. ඒ ගැන අපි පස්සේ කතා කරමු ඉස්සරහට. ඔයගොල්ලන්ට ඕන නම් red teaming කියන්නේ කවුද කියලා search කරලා බලන්න. ඊට පස්සේ දැන් ඔය මේ professions වල ඉඳලා ඔයගොල්ලන්ට ඔය titles වල ඉඳලා ඔයගොල්ලන්ට අවුරුදු 6ක් 7ක් වුණාම security manager කෙනෙක්, අවුරුදු 10ක් පන්නට පස්සේ chief information security officer කෙනෙක්, එහෙම නැත්නම් CISO කෙනෙක් වෙන්න පුළුවන්. ඒක මේ මොන හරි මේ opportunities ගැන කවුරු හරි ප්‍රශ්න තියෙනවා නම් මම හිතන්නේ මේක ගැන හෙටත් මේ වෙනම මේ session එකක් තියෙනවා. ඒකෙදි ගොඩක් විස්තර ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙයි. නමුත් අද මම මේක පොඩි දෙයක් කියලා පොඩි introduction එකක් දුන්නා. බලා ගන්න මේ කොච්චර දුරක් ඔයගොල්ලන්ට යන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක නිසා මේ security කරනවා නම් නවත්තන්න එපා, ඉස්සරහට කරන්න. මේ ගොඩක් ලොකු job market එකක් තියෙනවා. අනික මේ cyber security වලට ඕනේ passion එක. ඒ කියන්නේ passion එකයි creativity එකයි. එහෙම නැතුව මේ degrees ගොඩක් අරගෙන certifications ගොඩක් කරන එක නෙමෙයි. මොකද අපි experience එකෙන් තමයි ගොඩක් ඉගෙන ගන්න. ඒ නිසා experience එක තමයි වටින්නේ. හරි. මොන හරි කාට හරි ඉන්සිඩන්ට්ස් මොන හරි තියෙනවා නම් අපිව කන්ටැක්ට් කරගන්න ඕනේ. වෙන මොන හරි ඔයගොල්ලන්ගේ රිසර්ච් වලට මොන හරි ඉන්ෆර්මේෂන් එහෙම ගන්න ඕන නම් ඔයගොල්ලන්ට අපිව කන්ටැක්ට් කරන්න පුළුවන් මේ දීලා තියෙන ඉන්ෆර්මේෂන් වලින්. මේ දවස්වල සර්ට් එක වහලා තියෙන්නේ ඔෆිස් එක. අපි ඔක්කොම work from home. ඒක නිසා බොරුවට යන්න එපා. ඔෆිස් එක වහලා තියෙන ඔයගොල්ලන්ට කොහොමද යන්න බෑ. අපිට කතා කරනවා නම් මේ දීලා තියෙන නම්බර් එකෙන් කතා කරන්න පුළුවන්. නැත්නම් අපිට ඊමේල් එකක් එවන්න පුළුවන්. නැත්නම් මේ අපිට අපේ මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මොනවා හරි බලන්න පුළුවන්. එහෙම නැත්නම් මාත් එක්ක කවුරු හරි ඩිරෙක්ට්ලි කමියුනිකේට් කරන්න කැමති නම් මම මගේ ඊමේල් ඇඩ්‍රස් එක දුන්නා අපේ සංකල්පට. එයාගෙන් ඉඳ ගන්න.
එතනදී කමියුනිකේට් කරන්න පුළුවන්. නැත්නම් මම LinkedIn එකේ ඉන්නවා. එතනදී කතා කරන්නත් ඕන වෙලාවක පුළුවන්. මම ඕන තරම් කටයුතු දව් කරලා තියෙනවා. දැන් තමයි ඔයගොල්ලන්ගේ අවස්ථාව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට ඉදිරිපත් කරන්න. ඕන කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. මයික් එක ඔන් කරන අවස්ථාව දීලා තියෙනවා. Hello. Okay. Hello. Yes. What did you mean by not displaying SSID? So now you have this router now. So normally now when you connect to a new Wi-Fi connection, you will see a set of names now, like say for example Dialog 4G, SLT, Wi-Fi, something like that. That is what you call the SSID. So by hiding that means you are not broadcasting the SSID. So which means say someone is probing or someone is trying to connect to some Wi-Fi, that particular name will not show up in the whatever the device they are using. So it will not list down in that particular list. They have to manually type the name. Let's say if it is ABC at Wi-Fi or something like that, they have to manually type that name. Unless they type the name correctly, they won't be able to connect to that particular network, even though they know the password. That's the thing about SSID. But if you are already authenticated, doing so won't de-authenticate your device. But if you are a new if your device is a new device, it will you will have to enter the SSID or the Wi-Fi name that will broadcast manually, but you have to do it correctly. Even let's say if it is in if the ABC at 123, the ABC is in uppercase characters. If you type in lowercase, it won't show up or it won't contact. So if someone trying to connect to our network, they have to type out our custom SSID, then only it will show up. Exactly. So they have to know exactly what is your SSID. It's simple as that. So let's say you have customized whatever the name you have. Let's say as I said, ABC at 123. They have to type exactly ABC at 123. Then it will tell you to type the password. Otherwise, it won't proceed from that point onwards. So keeping the network hidden from them will No, I'm not. No. Not broadcasting the SSID will not hide the network. Network will be there. What we are doing is then they won't be able to know that we have that internet connection or hotspot here. That's the only thing. But there are other ways you will know that there is a network, because if you do there are other devices that you can capture. But from that you can detect whether there is a network or not. You are not blocking the network, then you have to switch off the router. But what you are doing here is you are cloaking or hiding the network ID or the SSID. Okay. Any more questions? So are there any other methods or softwares to find the hidden SSID? Yeah, you can use AirCrack. So in Kali Linux you have that pre-installed. You can use AirCrack and Wi-Fi Lite for that. So how do you? So if you may ask, how do I know whether there is a network? You can detect that from the BSSID, right? That's some say it's blind SSID. From the BSSID you will know there is a connection, because it will list down all the networks, but and also the SSID. But if you have hidden the SSID, as I said, then they will show up the BSSID. So from the BSSID, so in the it's like a table.
So when you don't see the SSID there, but you see the BSSID, you know this particular network or this connection is they have hidden the SSID, but the network is there. So these applications are capable of capturing that, but you have to mount Kali Linux as your host machine, or you have to use a network capture device for that. Alpha card or something to do that. Otherwise, you won't be able to capture that when you use Kali Linux as a VM device. Or sorry, in a VM or virtual machine. Or it's either you have to dual boot Kali and Windows together in your laptop, or you have to, if you are using Kali Linux in a virtual machine, you have to use an Alpha card to capture that. But I don't think you can bring down Alpha cards here because of TRC restrictions, as far as I know. Excuse me, I do have a question about jobs and stuff. Is it okay if I ask it? Sorry, I'm not. It's not. Come again? I do have a question about kind of industry-related question. Is it okay if I ask that? Is it a cybersecurity question? Yeah, it's related to cybersecurity. Sure. It doesn't have to be, from this session. It can be. If it is cybersecurity question, that's fine. No problem. So my question is, like I'm more into I'm more doing about buffer overflows and Linux binaries and stuff. I have a question like, is it okay? Can we totally skip about Windows internals and how Windows works and all the Windows related stuff? And is it okay if I totally know about those fields, or do I need to actually learn about them? Like in industry, is it mandatory to have some experience with Windows related things? No. Now, see, this buffer overflow stuff is actually coming on when you are doing application security. So it's not like, say you don't have to know about buffer overflow. Again, that can be actually come with your you can gain those things with the experience that you are gaining. It's not mandatory, because in case if they ask you in the interviews what is buffer overflow, if you can answer them, that is good. But maybe at least knowing how to answer or what is buffer overflow is enough. You don't have to, normally now if you have say 1 year of experience, they are not, expecting you to perform. They just only want to know the idea of what is buffer overflow, or what is application vulnerability, software vulnerability. That's it. So they just now, let's say if you have 4 years or above 3 years experience, they might sometimes ask you to perform one of those attack and show them. Something like that. No, but what I'm asking is not about buffer overflows and stuff. I wanted to know, is it okay if we totally know about how Windows fundamentals and processes of Windows and all this stuff, most of the stuff related to Windows, and totally focus on how Linux works and all the things with Linux and how binaries works and everything? Is it okay in the industry to completely know how the Windows thing works and get into Linux thing? Because the problem I do have, and if you are doing some a networking or anything, in some network, the most of the devices are on the industry, they're all Windows. So the problem I do have, is it okay if I just mastering about Linux, and will it be a problem in the future? No. Yeah, now I understand your question. That is not a problem. That's not going to be a problem. Again, that is that you can learn with that you can grab or grasp in the experience, because if you know how to work with Windows, you can put the same principle into if you know Linux better,
then you can put that into Windows anyway, because if you are know Windows, then it's a little difficult to know about Linux or how to handle Linux. But if you know Linux, it is really easy to adapt to Windows. It's not a problem at all, because normally it is the other way around. A lot of people knows about Windows and they don't know about Linux. But if you have mastered Linux or you know better Linux than Windows, you are anyway ahead of them. So that's not a problem, because these things can be learned in the industry, because no one is expecting you to know everything. Because now even me, I don't know this governance and these things, because the security, cyber security domain is very huge, like I said. So you just have to master one area. If it is pen testing, you master that. Now you know Linux, you can master security administration, that area, or security, network security. So then you can master that. But I'm not saying you only master that, but no other things in between, but master one area. That's the main thing. I mean, I would say, if someone asks me, that is what I advise. So if you are currently good with Linux, go with that. Doesn't matter, because you know the most. Now operating in Linux is like very difficult. It has to do everything. You have to do it manually. But in Windows, it's not the case. You have the GUI and everything is there, so it's not that. But you can put the same principle into that. Like it's like a developer, if they know C++, they can adapt to C#, they can then adapt to Java. It's like that. Now you know the most lowest level of architecture, then you can go to Windows. That's not a problem. Okay, thank you so much. I was actually very confused with how No, how don't all have the to. things and processes in Windows. So Normally, no, as if, Linux. yes, normally all the companies, they are using Windows as their operating system, but almost all the servers actually run on Linux. So if you know Linux, you have there are a lot of opportunities for you. So don't worry. Yeah, sure. Thank you so much for the advice. Any more questions? මට ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. මේ මම අහන්නේ මේ දැන් ඩුවල් බූට් කරනකොට Linux එක Windows එකයි Linux පාවිච්චි කරනකොට දැන් ඩුවල් බූට් කරලා මේ මම අහන්නේ මේ Windows වලට මොකක් හරි බලපෑමක් වේද ෆයිල් මොකක් කරප්ට් වේද? දැන් Linux එක හරහා නෑ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒක ඔයාට මේ ඩුවල් බූට් කරනකොට ඔයාට පුළුවන් වෙනම පාර්ටිෂන් එකක් කියන්නේ පාර්ටිෂන් එක දැන් C පාර්ටිෂන් එකනේ සාමාන්‍යයෙන් බූට් කරන්නේ. එතකොට ඒකෙදි ඔයාට වෙනම Linux වලට අයින් කරගන්න පුළුවන් වෙනම කොටසක්. ඒ කියන්නේ ඒක පාර්ටිෂන් එක C එක දෙකකට කඩනවා කියන එක නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ C එක ඇතුළෙම ඔයාට පුළුවන් දැන් අපි කියමුකෝ 100 GB හරි 1 TB තිබ්බ කියලා ඔයාට 500ක් ගන්න පුළුවන් Linux එකට 500ක් Windows එකට දාන්න පුළුවන්. ඒක පැහැදිලි. මම අහන්නේ දැන් Linux use කරනකොට Linux එක හරහා Windows වල වෛරස් යනවද ඔකේ කතාව මම අහන්නේ. නෑ මෙහෙම නෑ. දැන් Linux use කරනවා නම් වෛරස් යන්න විදිහක්ම නෑ. මොකද ප්‍රශ්නේ ගොඩක්ම වෛරස් හදනවා හදන්නේ .exe වලට. එතකොට .exe ෆයිල් එකක් වැඩ කරන්නේ නෑ Linux වල. Linux architecture එකේ .exe ෆයිල් එකක් execute කරන්න බෑ. එතකොට ඔයා Linux පාවිච්චි කරන දැන් ඔයා දැකලා තියෙනවද Linux පාවිච්චි කරන කවුරු Windows මේ anti malware එකක් පාවිච්චි කරනවා නෑනේ. ඒ වගේ ඒක හේතුව වෙවිලා අර ලෝකේ 99%ක්ම වගේ තියෙන වෛරස් හරි malware හරි මොනවා හරි හදලා තියෙන Windows වලට. මොකද හැමෝම අර ඉස්සෙල්ලා එකනා කිව්වා වගේ මේ ගොඩක් කට්ටිය පාවිච්චි කරන Windows. එතකොට ඒක නිසා Linux පාවිච්චි කරන කට්ටිය ගොඩක් safe. ඒක නිසා Linux වලින් ඔයාට ඒකට මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් ඔයා ඔක dual boot කරන්න නැතුව USB එකෙන් live boot කරොත් අර ඔයා මොනවා හරි සමහරක් වෙලාවට එන්ක්‍රිප්ට් කරලා තියෙන ඩිස්ක් එකක් හරි මොකක් හරි එකක් ඒක through ගිහිල්ලා ඉවරලා අපිට පුළුවන් ඒක ඩීක්‍රිප්ට් කරලා හරි සමහරක් වෙලාවට ඒක රීඩ් කරන්න. මොකද ඒ ඩීක්‍රිප්ෂන් එක Linux වල එෆෙක්ට් එකක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් කරන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔය සමහර කට්ටිය එන්ක්‍රිප්ට් කරලා තියෙනවානේ මේ Windows වල partitions මොනවා හරි. ඒ වගේ එකක් පුළුවන් ඔයාලට ගිහින් සමහරක් වෙලාවට ගොඩක් effective නෑ. සමහරක් වෙලාවට ගිහින් පුළුවන්. සමහරක් වෙලාවට ඔය user bypass කරන්න වගේ ඒ වගේ දේවල් වලට Linux එක පාවිච්චි කරන්න දෙවෙයි. يعني live boot කරලා පාවිච්චි කරන්න පුළුවන්. dual boot කරා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට Windows එකෙන්
කොහොමත් Linux එකට යන්න විදියක් නැහැ. Linux එකෙන් කොහොමත් අරකට යන්න විදියක් නැහැ. මොකද ඒක isolated විදිහට තමයි වැඩ කරන්නේ. කියන්නේ ඔයා Windows එකට log වුණාට පස්සේ Linux එකක් පෙන්වන්නේ නැහැ. එතන එකම දේ පෙන්වන්නේ ඒවට partition එකේ ඉඩක් ගිහලා දිනවා කියලා පෙන්වනවා. එච්චරයි. ඒ අරින්න මුකුත් පෙන්වන්නේ නැහැ. හැබැයි file system එක වට මේ C එකේ පෙන්නයි. ඒ අරින්න ඒ කියන්නේ මොනවා හරි save කරලා documents හරි මොනවා හරි තිබ්බොත් ඒකේ තියෙයි. ඒ වුණාට ඒක අර Windows එකේ Linux එකේ දෙකේම බලන්න පුළුවන් ෆයිල් එකක් නම් ඔයාට ඒක ඕපන් කරන්න පුළුවන්. ඒ අරින්න දැන් Windows වල තියෙන exe ෆයිල් එකක් ඔයා ඒකේ ෆෝල්ඩර් එකකට කොපි කරලා ඔයා Linux එකට ගිහිල්ලා exe ෆයිල් එක රන් කරොත් ඒක අපි කියමුකෝ වෛරස් එකක් වුණොත් ඒක රන් වෙන්නේ නැහැ. කොහොමද exe එකක් රන් වෙන්නේ නැහැ. Windows වල Linux වල රන් වෙනවා නම් වෛරස් එකක් හරි malware එකක් හරි ඒක extension එක තියෙන්න ඕනේ DLL හරි DLL තමයි තියෙන්නේ. DLL වගේ extension එකකින් තිබ්බොත් සමහරක් වෙලාවට රන් වෙනවා. එහෙම නැතුව ගොඩක්ම ඒ තියෙන වෛරස් ඒවා මේ වෛරස් malware ගත්තාම ගොඩක් ඒවා exe based. ඒකට ඒ exe architecture එක Linux වල වැඩ කරන්නේ නැහැ. Macintosh වල වැඩ කරන්නේ. හරි බොහොම Hello, sir. Oh. Hello. Okay, නහගින්නේ. Sir, I have a question on Yeah. what is your advice on the person who is graduated in software engineering or computer science and doesn't have any industrial experience and to come to the field of cybersecurity? And what is your opinion on them? Would you recommend them to come to the field of cybersecurity directly or go to the industry of software engineering and change into the cybersecurity? No, I'm not telling you that. Now, you asked this question before because you may ask this question because you have this interest in software engineering, security, cyber security. So, if you have that kind of passion, but if you don't know like anything or basics about cybersecurity, I'm not recommending you to go directly to a cybersecurity company. Go to a software development company that practices security. Right, so then like say ISO company, like there are a lot of ISO companies who are software development companies. Now in Sri Lanka there are a lot of software development companies than cybersecurity service providers, so you have a lot of opportunities to go and have a look. So what I'm recommending you to is go and work for a company that offers maybe offers some security services or they practice cybersecurity as a as a best practice. So let's say ISO company, that would be nice because now I learned software engineering a bit or how they work is actually because I worked for two ISO companies for 3 years. So that's why I know their in and outs, how they work, how they mitigate issues, how they do bugs, how they do what fixes and these things. I know because of that, because otherwise I have no interest for software engineering or anything, but I do like application security. But what I'm saying is you go for a company, join a company that practices cybersecurity, then you will anyway get to know what is cybersecurity, how to do this, because normally those companies, they practice their cybersecurity on application as well, on their software. So you will anyway going to know why you adapt into this, why you are making this change, and no. So then one thing is that software engineering, so you will like your whatever the thing you do. Otherwise, you will end up in a place of like no return. Or you might end up in somewhere that you might hate later. So don't directly go to a cybersecurity company because with a software engineering degree, there is not much you can do in terms of cybersecurity. But if you have the ability to do, perform some of the operations, yes, of course. But since you have a software degree, you go to a software development company that practices cybersecurity. So then you can staying there for like let's say 3 years. You will know any in and out about application security and software security better than anyone, because you understand one thing is you understand software anyway, and the other thing is then you will learn security by experience. So I think that's the best option you can take.
So can you name few of them, please? No, since I'm representing Sri Lanka, that I can't do that. But if you connect with me on LinkedIn, I will advise. I will recommend you few of those, but not here because it's recording. Yeah. Hello. Yeah. Yes. So I'm a student at IIT. I'm doing my software engineering degree. Currently going into my third year. Right. And I have found an interest in the networking and cybersecurity industry, like for the past few months. Mm-hmm. And regarding that, I've started a course, the Cisco CCNA course. Mm-hmm. I want to ask is for a beginner like me who is not shifting, but wants to know more about the network and cybersecurity industry, what is a good path, a good resources he can use? Right. So you are currently doing software engineering, no? Yes. Okay. So actually, I did my BSc over there in IIT. I didn't complete. Nice. Okay. I also started my education career or education life with software engineering. Since I hate software engineering, I had to stop. So that is where everything changes, and I'm here now. That is actually my turning point. So there is no such thing as if you are doing cybersecurity and you can't work in software engineering and you can't work in cybersecurity. So what you can do is, as I said to the other person who just talked, what you can do is now resources in the sense like now in security, not like now in the software also you can have these Oracle Java certifications. But here in cybersecurity, you have a lot of opportunities in terms of a lot of resources when it comes to these certifications. So what you can do is you now, as you said, you like networking. So there are pathways for that. So what you can do is you can do maybe a certification or at least go for a training. And like CCNA or something like that, CCNA security, CCNA, there is CCNA starting from CCNA routing and switching. After that you can have CCNA security. So if you can directly go and do CCNA security, no issues. If you can find a similar course, you can learn about security and network all together. And CCNA is a world-recognized company and also a world-recognized certification. If you can have that, so you can get that. You can take that path as well. And of course, now since you are in the third year, that means you are in the industry placement. So once you are done with the degree, you can again go to a software company that practices security. So, or you can go to a company who does security as a service, and which also do development and stuff like that. So the only problem is security, software engineering and networking is not not linking together that much. But you can anyway adapt that. But knowing networking is really good because of networking. Because of networking, it's allowing us to communicate like this. Otherwise, there won't communication like this. So if you have passion for networking, please don't stop. Just go and do it. Those are the two options I could recommend you. Because there are a lot of things you can now. When it's not like software engineering, cybersecurity is actually about doing things alone or do your own research. So there are a lot of resources when it comes to in the internet. Also, freely you can search and read, watch. So if you like networking, do one of those certifications or at least the training session. So maybe you can do the certification after that or the exam after that. So then you can you can also get a qualification as CCNA. So that's good.
Yeah, I think that would be better if you can do that. And after that, you can have like Red Hat certified engineer, Red Hat certified auditor, associate. You can have those as well, but those are very little advanced than CCNA. So I think the best way to start with CCNA, if you want to, if you really want to know about network security, that would be the best way. Or join a company that practices cybersecurity. So then you can practice both. I mean, you can do your own thing and also know about security. Got it. Thank you very much. Yeah. So are Wi-Fi networks vulnerable to attacks, and if they are, do they compromise the data on the devices that they have connected to or are connected to? Well, you don't have to hack someone else's Wi-Fi in order to get into or access their data. It can be done in other ways as well, but yes, it's not entirely possible, but at least it will make things easy, because you can then use a tool like Wireshark or something like that, and you can capture their network, things like that. It's not like you can directly go into their PC, like remote access. That is not possible. But through tools like Metasploit, you can get a reverse shell and do that. But that is, you don't require to hack into someone else's network. But what you can do is, if you can be in someone else's network, or just imagine if you are in a public network and someone is accessing some of the sensitive something, if you can use a tool like Wireshark, it can capture your packets. If it is so whatever the website or things that they are using is not encrypted, you can see them, even the username and password. So you can try that even at home. You don't have to hack into a router, but you can try that using Wireshark with whatever the browsers you have. And try and see, entering username and password, and try capturing that through your Wireshark. It will show up, if it is not encrypted, it will show up in plain text. So that is possible. So maybe then you can use those username or whatever the credentials that you grab through that, and you can then later use them to log into their accounts. So that is possible, but it's not possible like you take a reverse shell or a remote access to a computer. You won't be able to do that by hacking into a Wi-Fi or router. So you can't enter a router unless you have the password. You can't. First thing you should do is you have to connect to the network. Then, of course, you can by putting the IP address for the particular router, let's say 192.0.0.0.1. That is the default for almost all the routers. You go there. If they are using the normal or the default password for that, a username password, what you can do is you can search that on internet and get the username and password. Mostly it's admin or user. So you put that, you can go and change the configuration. Also you can change their password as well. So they have to go and reset the router physically to restore it. So you can do that. But first you need to get into their network. That's why I recommend you to hide the SSID. So that is little difficult if you do that.